ඉතින් කොහොමද මගේ ආදරණ දුවේ පුතේ? 7 ශ්‍රේණි ICT විෂය මාලාවේ මේ විෂය තුල අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ පුතේ අපේ 6 වෙනි පාඩම. 6 වෙනි පාඩමේ මාතෘකාව ඔයාලට මතකද? විද්‍යුත් සමර්පණ මෘදුකාංග. මම වචනයක් වැඩි කරලා කිව්වනේ. සමර්පණ සකස් කිරීම නැත්නම් සමර්පණ මෘදුකාංග ගැන තමයි කතා කරන්නේ. මේ සමර්පණ මෘදුකාංග කිව්වම අපි මේකට කියන පුතේ ඔබට කලිනුත් මම කියලා තියෙනවා විද්‍යුත් සමර්පණ මෘදුකාංග කියලා කියනවා. ඒ කියන්නේ මේ පරිගණකය පාවිච්චි කරලා අපි සමර්පණ එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන්ස් හදන්න පාවිච්චි කරන නිසා අපි කියන පුතේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන්ස් කියලා. මම ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම් මේ පාඩම් කොටස ආරම්භ කරන්න මුලින්ම. පුතේ ප්‍රසන්ටේෂන් එකක්. මම මේ ගැන පොඩ්ඩක් කියලා දෙනවා පාඩමේ මුල්ම කොටස තුල. ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ ඉදිරිපත් කිරීමක්. ඒක ඕනම ආකාරයකින් කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තනේ. මැනුවල් ක්‍රමයට. ඒ කියන්නේ අපි කොළ වයිට් බෝඩ් බ්ලැක් බෝඩ්ස් පාවිච්චි කරලා එහෙම නැත්නම් පුතේ තියෙනවා පිටු පෙරලනයන් කියලා නේද? තව ඔබට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් පිටු පෙරලනයන් කියලා. මෙන්න මේ වගේ උපාංග පාවිච්චි කරලා අපි අතින් ලියමින් අපිට පුළුවන් ප්‍රසන්ටේෂන්ස් කරන්න. නැත්නම් ඉදිරිපත් කිරීමක් කරන්න. ඔබ මේ වචනවල තේරුම හරියට අල්ලගන්න පුතේ. ඉංග්‍රීසියෙන් ප්‍රසන්ටේෂන් එකක් කියලා කියන්නේ දුවේ පුතේ ඉදිරිපත් කිරීමක්. ඔබ පන්තිය ඉස්සරහට ඇවිල්ලා ඔබේ ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ දැනුම් දීම හෝ ඉල්ලීම මත ඔබ පන්තිය ඉස්සරහට ඇවිල්ලා යම්කිසි දෙයක් ඉදිරිපත් කරාම අපි ඒකට කියනවා ප්‍රසන්ටේෂන් එකක් කියලා. එහෙම ඉංග්‍රීසියෙන් කියනවා. හරිනේ? ප්‍රසන්ටේෂන් නැත්නම් ඉදිරිපත් කිරීම. දැන් අපි අන්න ඉදිරිපත් කිරීමක් සඳහා පරිගණකයක් බහුමාධ්‍ය ප්‍රක්ෂේපකයේ තියෙන මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක බහුමාධ්‍ය ප්‍රක්ෂේපකයක් සහ පරිගණකයක් පාවිච්චි කරලා අපි ඔය ඉදිරිපත් කිරීම කළොත් දුවේ පුතේ අපි ඔකට කියනවා විද්‍යුත් ඉදිරිපත් කිරීමක්. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් කියලා. මොකද මේක මැනුවල් නෙමෙයි අපි කරන්නේ. පැහැදිලිද දුවේ පුතේ? එහෙනම් ඔබට හොඳ අදහසක් නැවතත් ඔබේ මනසේ ස්ථාපනය වෙන්නේ නැති. මොකද අපි පාසලේදී උගන්වද්දී අපි දැකලා තියෙනවා මේ දරුවන්ට මේක නිතර දරුවෝ පොඩක් පටලවා ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රසන්ටේෂන් එකක් කියලා අපි ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරොත් දරුවෝ හිතන හැම විටම ප්‍රසන්ටේෂන් කියන්නේ මේ මෘදුකාංගයක් පාවිච්චි කරලා නැත්නම් පරිගණක පාවිච්චි කරලා කරන දෙයක් කියලා. එහෙම නැහැ. ප්‍රසන්ටේෂන් එකක් ඕනෑම ආකාරයක ඉදිරිපත් කිරීමකට අපිට ප්‍රසන්ටේෂන් කියලා කියන්න පුළුවන්. ඉදිරිපත් කිරීමක් නැත්නම් සමර්පණයක් කියලා කියන්න පුළුවන්. ඉදිරිපත් කිරීමක් සමානයි සමර්පණයක්. පැහැදිලිද දුවේ පුතේ? හොඳයි. එතකොට විද්‍යුත් ඉදිරිපත් කිරීමක් එහෙම නැත්නම් විද්‍යුත් සමර්පණයක් අපි කියනවා ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් කියලා කිව්වොත් ඒ කියන්නේ දුවේ පුතේ පරිගණකය සහ මෘදුකාංග සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් හෝ මෙවැනි මගේ පිටුපසෙන් තිබෙන මේ ස්මාර්ට් බෝඩ් එකක් පාවිච්චි කරලා අපි ඉදිරිපත් කිරීමක් කළොත් අන්න ඒක තමයි ඔය විද්‍යුත් ඉදිරිපත් කිරීමක් නැත්නම් ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් කියලා කියන්නේ. එහෙනම් මේක මම නැවත මතක් කරා. මතක් කරමින් අපි යමු පුතේ මේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් සාධන මෘදුකාංගයක් ගැන ඉගෙන ගනිමින් ඉන්නේ. ඔබට මතකයි මෘදුකාංගයේ නම මොකක්ද? Microsoft PowerPoint තමයි මම ටූල් එක විදිහට පාවිච්චි කරන්නේ. නැත්නම් මෙවලම එහෙම නැත්නම් software විදිහට පාවිච්චි කරන්නේ ඔයාලට මේක කියලා දෙන්න. හරි. එහෙනම් අදත් අපි ඉතුරු පාඩම් කොටස ආරම්භ කරමු. එන්න පුතේ ස්ක්‍රීන් එකට මම Microsoft PowerPoint load කරගන්නවා මගේ ස්ක්‍රීන් එකට. අපි එතන වැඩේ පටන් ගමු. හොඳයි දුවේ පුතේ. මම මෙතන ගිහිල්ලා සර්ච් කරනවා PowerPoint කියලා සර්ච් කරද්දීම මෙන්න පෙන්නනවා PowerPoint 2013 version එක මම පාවිච්චි කරන්නේ. හරි. ඔබට මතකයි අපි මෙන්න මේ කොටස මම ඔබට පැහැදිලි කරලා දුන්නා. මේ වගේ themes තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් අපි යන්නේ blank presentation එකක් තුලට. හරි. කලින් දවසේ දුවේ පුතේ අපි ඉගෙන ගත්ත මේ පැත්තේ තියෙන ස්ලයිඩ්ස් පේන් එක මේ පැත්තේ මාස්ටර් ස්ලයිඩ් එක කියන්නේ අපි දැනට ඕපන් කරන ස්ලයිඩ් එක තියෙනවා කියලා. උඩින් මෙනු බා ඒ මෙනු බා වලට අදාළ ටූල්ස් ටික තියෙන ටූල් බා තියෙනවා. ටයිටල් බා එක උඩින්ම තියෙනවා. අද මම ආරම්භ කරා මේ පාඩම් කොටසදී මම මේ යොදා ගන්න යන්නේ අලුත්ම ප්‍රසන්ටේෂන් එකක් ඕපන් කරගත්තේ. අපි බලමු මේක ඇතුලේ අපිට මොනවද තව ඉගෙන ගන්න තියෙන්නේ කියලා. දුල පුතාලට මං කලින් පාඩම් කොටස කියලා දුන්නා අපිට මේක ඇතුලේ ටයිප් කරන්න පුළුවන් කියලා. ඔව්. ටෙක්ස්ට් ඉන්පුට් කරන්න පුළුවන් කියලා. පැහැදිලි නේද? හොඳයි. දැන් පුතේ මේක ටෙක්ස්ට් ඉන්පුට් කරන්න අපි මෙන්න මෙහෙම මේක උඩ ක්ලික් කරලා මම මෙතන ටයිප් කරන පුතේ welcome කියලා. හරි නේද?
right. එතකොට අපි කලින් ඉගෙන ගත්ත පරිදි මේක මම සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙනවා මොකද්ද පුතේ බෝල්ඩ් කරන එක control B පාවිච්චි කරලත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. තව ලස්සන වෙන්න මම මෙන්න මෙතෙන්ට text shadow එකක් apply කරනවා. හරි. text එක ටිකක් වැඩි කරගන්න welcome කියන වචන ලොකුවට පේන්න මම මෙන්න මෙතන තියෙන මෙන්න මේ arrow head එකෙන් font size එක මට වැඩි කරන්නත් පුළුවන් 66 දක්වා. තව පොඩ්ඩක් වැඩි කරනවා මම මෙන්න මෙයා පාවිච්චි කරලා increase font size කියන tool එක පාවිච්චි කරලා. හරි. 80ක් ප්‍රමාණයට ආවා. මෙන්න මේ ඔබට මම විශාලනය කළ පෙන්වන්නම්. මෙන්න මේ font color tool එක පාවිච්චි කරලා මම මෙයාගේ color එක වෙනස් කරනවා red color එකට. දැන් ඔබට පේන්න තියෙනවා. හරි නේද පුතේ? right. දැන් මෙහෙම ඔබ දන්නවා පුතේ අපිට text add කරලා පාවිච්චි කරන්න පුළුවන් presentations වල slides හදන්න පුළුවන් කියලා. text add කරනවා හැබැයි මේ add කළේ අපි ඉංග්‍රීසි අකුරු. ඉංග්‍රීසි වචන. ඊටාම පුළුල් භාෂාවෙන් කිව්වොත් මේ ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරලා අපි මේ presentation හදන්නේ. හැබැයි මම දන්නවා මගේ 4 ශ්‍රේණියේ චූටි දූල පුතාලා හරි ආසයි සිංහල භාෂාවත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දරුවන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ අපි කීබෝඩ් එකේ අපට මතක නැහැ එක එක කීස් වල තියෙන සිංහල අකුරු මොනවද කියලා නේද? ඔහොම ගැටලු තියෙනවා. එතකොට ඔබට මේක ටයිප් කරන්න අමාරුයි සිංහලෙන් නේ. මම මුලින්ම කියන්නේ කීබෝඩ් එකට හුරු වෙන්න. ඔබට පාඩමකුත් තිබුණා මතකයි නේද? ඔබට 6 ශ්‍රේණියෙත් තිබ්බා නේද පුතේ? එතකොට මේ කීබෝඩ් එක අපි කියන විජේසේකර කීබෝඩ් එක නැත්නම් විජේසේකර යතුරු පුවරුව. අන්නේ ආකාරයට සකස් වුණු සිංහල අක්ෂර කීබෝඩ් එකේ පිහිටන ආකාරයට ඔබ ටයිප් කරලා පුරුදු වෙන්න, ටච් ටයිපින් පුරුදු වෙන්න, ස්පර්ශ අතුරු ලියනේ තේරෙනවද? අම්මන් ඔයාලට කියලා දුන්නා ගැන මෙන්න මේව පාවිච්චි කරලා පළවෙනි දේ තමයි අන්න ඒ විදිහට කීස් මතක තියාගන්න, හුරුව තියාගන්න, ටයිප් කරගන්න. ඒ හුරුව එනකන් ඔබට සිංහලෙන් ප්‍රසන්ටේෂන්ස් හදන්න ඕන නම් චුටි දුවේ පුතේ මම ඔබට දැන් ලේසි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. හොඳයි බලමු මේ ක්‍රම මොනවද කියලා. එකක් නෙමෙයි මම ක්‍රම දෙකක් කියලා දෙනවා. හරි නේද? හරි. මගේ පළවෙනි ක්‍රමේ මම කියලා දෙන්න යන්නේ ඔබ ප්‍රසන්ටේෂන් එකක් හදන්න යනකොට ඔයාලගේ පරිගණකයට දුවේ පුතේ අන්තර්ජාල සම්බන්ධතාවයේ තියෙනවා නම් මේ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන්. අන්තර්ජාල සම්බන්ධතාවයේ තිබෙනවා නම් තමයි මේ වැඩේ ඇත්තටම කරන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ? Google සමාගමෙන් දීලා තියෙනවා පුතේ හොඳ සේවාවක් Google Translate කියලා. මෙන්න මේ Google Translate සේවාව පාවිච්චි කරලා අපට පුළුවන් voice typing කරන්න. මොකද්ද මේ voice typing කියන්නේ? ඔව් ඔයාලට පුළුවන් මේ කීබෝඩ් එකෙන් ටයිප් කරන එක පුරුදු නැත්නම් දුවේ පුතේ ඒක ටච් ටයිපින් දක්වා ඔබ පුරුදු වෙනකම් ඔබට කීස් ටික මතක තබා ගන්නත් එක් ඔයාලට පුළුවන් ඔයාලගේ කටහඬ පාවිච්චි කරලා ටයිප් කරන්න. මේකට නම් ගොඩක් දරුවෝ කැමති වෙයි නේද? අනේ මේ අකුරු මතක තියාගෙන ටයිප් කරනවට වඩා ඔබට වේගයෙන් පුළුවන් මේ වැඩේ කරන්න. ඔව්. හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබිය යුතුමයි මේ වැඩේට. එතකොට ඔබට තිබෙන්නේ අවශ්‍ය වචන හොඳින් උච්චාරණය කරමින් පරිගණකයට පවසන්න. දැන් මෙහෙමයි. ඔබ පාවිච්චි කරන්නේ ලැප්ටොප් පරිගණකයක් නම් සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණකයකට ඉන්බිල්ට් මයික් එකක් එනවා. එහි අභ්‍යන්තරේ මයික් එකක් සවිකල් එනවා. එතකොට ඔබ කටින් කියන ඒවා මේ මයික් එකෙන් ඉන්පුට් කරගෙන Google Translate කියන සේවාවට එය send කරනවා, සම්බන්ධ කරනවා. ඔබ පාවිච්චි කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් නම් සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් පරිගණකවල ඉන්බිල්ට් මයික් එකක් නැහැ. ඔබට සිද්ධ වෙනවා පුතේ බාහිරින් ඔබ මයික් ජැක් එක දන්නවා අපි 6 ශ්‍රේණියේදීත් ඔය ඉගෙන ගත්තා මයික් ජැක් එකට සම්බන්ධ කරපු මයික් එකක් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් මෙහෙම පළදින හෙඩ්ෆෝන් හෙඩ්සෙට් වලත් මයික් එකක් තියෙනවා. මා මේ පාවිච්චි කරන මේ පැළඳගෙන සිටින මයික් එක වගේ ඔබට මයික් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳයි. එවැනි මයික් එකක් තිබෙනවා නම් ඔබට ඩෙස්ක්ටොප් පරිගණකය පාවිච්චි කරලා මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලැප්ටොප් පරිගණකයක හෝ ටැබ් පරිගණකයක ඔබට ඍජුවම පිටතින් ආයෙත් ඔබට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මයික් එකක්. හරිද? ඔබ ඍජුවම
ඩෙස්ක්ටොප් පරිගණකයේ හැරෙන ලැප්ටොප් හෝ ටැබ් පරිගණක වලින් වොයිස් ටයිපින් කරන්න පුළුවන්. ඔන්න මං ඒ පහසුකම් දෘඩාංග අවශ්‍යතාවයන් ටිකත් කිව්වා. ඊට පස්සේ තියෙන අන්තර්ජාලයට ගිහිල්ලා Google Translate කියන වචන වලින් එක සර්ච් කරලා අරගෙන වොයිස් ටයිපින් කරන්න. ඒක කොපි කරලා අරගෙන ඔබට පුළුවන් ප්‍රසන්ටේෂන් වල තියෙන ස්ලයිඩ්ස් ඇතුලේ පාවිච්චි කරන්න. අපි කරලා බලමු මේක නේද? හොඳයි. මගේ පරිගණකයට මේ වෙලාවේ අන්තර්ජාල සම්බන්ධතාවය තිබෙනවා. මම ඔබව අන්තර්ජාලයට එකගෙන ගිහිල්ලා මේක සම්පූර්ණයෙන් පියවරෙන් පියවර කතා කරලා පෙන්නලා දෙනවා. වැඩේ පටන් ගමු පුතේ. හරි. එහෙනම් එන්න අපේ ස්ක්‍රීන් එකට. මම පුතේ මේ ස්ක්‍රීන් එක මෙහෙම මිනිමයිස් කරලා පහලින් ගන්නවා Google Chrome කියන වෙබ් බ්‍රවුසර් එක. එහෙම නැත්නම් වෙබ් අතරික්සුව. මෙහි මම සර්ච් කරනවා පුතේ Google විශාලණය කරලා පෙන්වන්නම් Google Translate. ඔබට පේනවා පහතින් මතුවලා තියෙනවා. මෙන්න Google Translate English to සිංහල, Google Translate English to Tamil. මේ මොකක්ද මේ කියන්නේ? ඔව්. Google Translate සේවාව හදලා තියෙන ඇත්තටම පරිවර්තන සේවාවක්. අපි එක භාෂාවකින් ලබා දෙන ඉන්පුට් එක වෙනත් භාෂාවකට පරිවර්තනය කරනවා. සිංහල, ඉංග්‍රීසි, තමිල් විතරද තියෙන්නේ? අපෝ නෑ. භාෂාවන් ගණනාවක් තිබුණ ලෝකෙ තිබෙනවා. මම ඔබට පෙන්වන්නම්. මම මෙතන මේ උඩින්ම තියෙන Google Translate කියන මේ මතු ලින්ක් එක ක්ලික් කරනවා. මේ ඇවිල්ලා තියෙන පුතේ Google Translate වලට. බලන්න මේ පැත්තෙන් මතුවලා තියෙනවා සිංහල, මේ පැත්තේ ඉංග්‍රීසි. මේ පැත්තෙන් සිංහලෙන් යම ටයිප් කරොත් මේ පැත්තේ ඉංග්‍රීසි වලින් පෙන්වනවා. තාම ඔබට සිංහල ටයිප් කරන්න අමාරුයිනේ. හොඳයි. මම මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මේක පැත්ත මාරු කරන ස්වැප් කරනවා. දැන් මං ඉංග්‍රීසි වලින් තියෙන පැත්තේ මෙන්න මෙහෙම ක්ලික් කරාම එන කර්සර් එක මෙතනට එනවා. මම ටයිප් කරනවා education කියලා. අධ්‍යාපන. ඇත්තටම අධ්‍යාපනය කියන එක. පොඩි වෙනස්කම් තියෙනවා. හොඳයි. ඔබ ඒවාට මම විසඳුමක් දෙන්න. හොඳයි. මේක හොඳට තේරුම් ගන්න. මේ ටයිපින් නැත්නම් සිංහල ටයිපින් කරන්න මම සපෝට් එකක් දෙන්නේ. විවිධ වෙනස් ක්‍රම පාවිච්චි කරලා. දැන් මෙන්න මේ විදිහට ඔබට පුළුවන් ටයිප් කරගන්න. ඔබට ඕන නම් පුළුවන් ඉංග්‍රීසි වලින් ටයිප් කරලා education is the key of success. full stop එක බලන්න. මම මෙතන ලිව්වා ටයිප් කරා education is the key of success. අධ්‍යාපනය සාර්ථකත්වයේ යතුරුයි. අධ්‍යාපනය වනාහි සාර්ථකත්වයේ යතුර. නේද? සාර්ථකත්වය ලබන්න අධ්‍යාපනය වැදගත් වෙන අවශ්‍ය වෙනවා කියලා මේ කියන්නේ. බලන්න සෙන්ටෙන්ස් එක හරියටම ආවා. තේරුණාද? ඊට පස්සේ ඔබට ඕනනම් මේක වොයිස් කරලා අහන්න පුළුවන් මෙන්න මෙතනින් පුතේ. Education is the key of success. ඔබට ඇහෙන්නේ නැති නේද? සිංහලෙන් අහන්න පුළුවන් මෙන්න මේවා ක්ලික් කරලා. අධ්‍යාපනය සාර්ථකත්වයේ යතුරුයි. හරි. දැන් ඔබට තේරුණා. ඉංග්‍රීසි වලින් ටයිප් කරලා සිංහලෙන් ගන්න පුළුවන්. අපි දැන් කී හිටියේ කතා කරලා හිටියේ මොකද්ද මේ ටයිප් කරන එකක් නේ වොයිස්. හරි බලමු. මෙතනීම පුතේ මෙතනම වොයිස් කරන්න පුළුවන්. මම මේ කට් කරනවා. මෙන්න මයික් එක තියෙනවා. මෙතනින්ම වොයිස් කරන්න පුළුවන්. මම ඔබට පහසු වෙන්න මේ ස්ක්‍රීන් එකේ තිබෙන මෙන්න මේ Google Translate ස්ක්‍රීන් එක පාවිච්චි කරන්නේ නැතුව පහලින් තියෙන Google පරිවර්තන නැත්නම් Google Translate කියලා. හරිද? මේකෙන් කැමති එකක් තෝරගන්න. හරි නේද? මම පහලින් තියෙන එක තෝරගන්නවා Google Translate කියන එක. මෙන්න මේ ස්ක්‍රීන් එකට එනවා. මම මෙතනින් තෝරනවා සිංහල. පැහැදිලිද? ඔබ කැමතිද භාෂා ටික දකින්න? ඉන්න මම පෙන්වන්න. මේ බලන්න පුතේ. ඔබ පුදුමයටපත් වෙයි තිබෙන භාෂා දැක්කොත් එහෙම. මේ බලන්න ප්‍රමාණය. alphabetical order එකට ABCD EFGH IJKL මේ විවිධ භාෂාවන් තියෙනවා. මෙන්න සිංහල භාෂාව. right? මෙන්න උර්දු භාෂාව, Ukrainian, Malay, Italian, Azerbaijani, okay? Georgian, German, Greek භාෂාවන් කැමති එකක් තෝරන්න පුළුවන්. මේක දෙපසටම තිබෙන පුතේ. හරිනේ? හරි. මේ පැත්තටත් ඒ වගේම ඒ ලැන්ග්වේජ් සෙට් එකම තියෙනවා. මට මේ පැත්තත් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ සිංගල් ටයිපින් වලට සපෝට් එකක් ගන්නයි ඕන. මට ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් ඕන නැහැ. අපට ඕන වැඩේ කරගමු.
මම මෙතන මෙහෙම කර්ස් එක ක්ලික් කරලා මෙතන තියලා මම මෙන්න මෙතන ක්ලික් කරාම පුතේ මයික් එක ඔන් වෙනවා. ඊට පස්සේ පුළුවන් අපට වොයිස් ටයිපින් කරන්න. බලමු පුතේ. මම ක්ලික් කරනවා. ආයුබෝවන්. හොඳයි. ඔබ දැක්ක දැන් මම ආයුබෝවන් කියලා වොයිස් වලින් කටින් කිව්වම මේ ලැප්ටොප් පරිගණකයේ මයික් එක මගින් එක ග්‍රහණය කරගෙන එක ඉන්පුට් ඩිවයිස් එකක් ඉන්පුට් කරා පරිගණකය තුලට මෙතන ආයුබෝවන් කියලා සිංහලෙන් ටයිප් වුණා. මේක ලේසි නේද? හොඳයි. දැන් මොකද්ද කරන්න ඕන? මම මෙයාව සිලෙක්ට් කරගන්නවා. මට එක වචනයයි ඕන. මම මෙයාව කොපි කරගන්නවා. කොහොමද පුතේ කොපි කරන්නේ? ලේසිම ක්‍රමේ Control C. හරි. සිලෙක්ට් කළා Control C. ඊට පස්සේ පහළට ඇවිල්ලා මෙන්න මෙතනින් පුතේ මම මොකද්ද කරන්නේ? PowerPoint presentation එක ගන්නවා. මෙන්න මේ subtitle වලට මම සිංහලෙන් දානවා ආයුබෝවන් කියලා. හරි නේද? හොඳයි. මෙන්න ආයුබෝවන් කියන එක මම සිලෙක්ට් කරලා පුතේ bold කරලා shadow එකකුත් දාලා color එක පොඩ්ඩක් මම වෙනස් කරනවා. මෙන්න මේ maroon color එකට font size එක පොඩ්ඩක් මම මෙන්න මෙතනින් මෙයාව ක්ලික් කරලා font size එක වැඩි කරගන්නවා. හරි නේද? බලන්න පුතේ. right. ඔබට එහෙනම් මෙන්න පුතේ තේරෙනවා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ටයිප් කරගන්න එක. මේ තියෙන්නේ පුතේ අපි කියනවා ස්කෝල පොත කියන ෆොන්ට් එක. මොකද්ද? ස්කෝල පොත කියන ෆොන්ට් එක. ඔබට මෙහි ඕනෑම වෙනස්කමක් කරගන්න පුළුවන් පුතේ ආයුබෝවන් හෝ කැමති වචනයක් අරගෙන මෙතන මම කිව්වා ස්කෝල පොත තමයි ෆොන්ට් එක පාවිච්චි කරන්නේ. ස්කෝල පොත කියන එක මේ ෆොන්ට් එක නැතුව ඔබට වෙනත් ෆොන්ට් ගන්න ක්‍රම තියෙනවා. මම එකත් පොඩ්ඩක් කියලා දෙන්නම්. හැබැයි ඒකට අන්තර්ජාල පහසුකම ඕන. මම ඉක්මනට කෙටියෙන් කියලා දෙන්නම් ඒ ක්‍රමය කොහොමද කියලා. මම දන්න ඔබ ප්‍රසන්ටේෂන්ස් හදන්න ගියාම පුතේ ටිකක් එක ලස්සනට කරන්න කැමතියි. එතකොට විවිධ ෆොන්ට්ස් වර්ග පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් නම් එච්චර ලොකු කරදරයක් නැහැ. ඔබට තිබෙන්නේ මේ බලන්න පුතේ මම මෙන්න මේ වචනේ සිලෙක්ට් කරනවා පුතේ. සිලෙක්ට් කරලා ඔයාලට පේනවා මෙන්න මෙතන. ඉන්න මම විශාලණය කරලා පෙන්වන්න. හරි. මේ තියෙන පුතේ ෆොන්ට් ස්ටයිල් එක. හරි නේද? මෙතන මේ ෆොන්ට් කියන එක ක්ලික් කරලා ෆොන්ට් ස්ටයිල් එකක් කැමති එකක් තෝරගන්න පුළුවන්. මේ බලන්න. මම මේ ඇල්ජීරියන් කියන ෆොන්ට් එක තෝරගත්තා. දැන් ඔබට පේනවා. හරි නේද පුතේ? හැබැයි සිංහල ෆොන්ට්ස් මෙහෙම වෙනස්කම් කරන්න ගියාම පොඩි ගැටලු වලට මුහුණ පානවා. මම ඔබට පෙන්වන්නම්. මම මේක සිලෙක්ට් කරලා ආයුබෝවන් කියන එක මෙතනින් සිංහල ෆොන්ට් එකක් බලමු අපේ පරිගණකේ තියෙනවා. අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඔබට පේනවා දෙමළ ෆොන්ට් එකක් තියෙනවා. මම මේ වගේ ෆොන්ට් එකක් තෝරනවා. බලන්න. අපි පොඩි ගැටලුවකට මුහුණ පානවා. මේ ෆොන්ට් එක වෙනස් වෙන්නේ නැහැ නේ. බලන්න. right. ෆොන්ට් එක වෙනස් වුන්නේ නැහැ. මේ ස්කෝල පොත තේරුවම ඔන්න ඔය ගැටලුව පොඩ්ඩක් තියෙනවා පුතේ. ඒකට ක්‍රමයක් තියෙනවා. මම ඒක දැන් ඔබට කියලා දෙන්න ගියේ දැන් මේ කියන්නේ සිංහල ෆොන්ට් වෙනස් කරන එක ඉංග්‍රීසි ෆොන්ට්ස් වෙනස් කරන තරම් ලේසි නැහැ. මම මේ කියන ස්කෝල පොත කියන ෆොන්ට් එකෙන් ටයිප් කරොත්. හැබැයි දුවේ පුතේ ඔබ සාමාන්‍ය කීබෝඩ් එක පාවිච්චි කරලා විජේසේකර යතුරුපූර්ව කියන කීබෝඩ් ලේඅවුට් එක තියෙන කීබෝඩ් එක පාවිච්චි කරලා ඔබ ටයිප් කරලා හරි නේද? සිංහල ටයිප් කරලා ටෙක්ස්ට් දාගත්තොත් මේවා කිසි ගැටලුවක් නැතුව සිලෙක්ට් කරලා ෆොන්ට් එක චේන්ජ් කරන්න පුළුවන් ෆොන්ට් කියන ටූල් එක හරහා. හැබැයි මම මේ කියන වොයිස් ටයිපින් ක්‍රමයේදී වෙන්නේ ඇත්තටම පුතේ යුනිකෝඩ් වෙනම ක්‍රමයක් ඒක විශේෂ ක්‍රමයක්. එහෙම ගන්නකොට ස්කූල පොත ෆොන්ට් එක එම චේන්ජ් කරන්න ගියාම ගැටලු සහගතයි. හරි නේද? ඔබට මේක පැහැදිලිව චිත්‍රයක් ඇඳගන්න 7 ශ්‍රේණියේ ඉඳලා මේවා ගැන හොඳ දැනුමක් තියාගන්න පුතේ. මට ඕන මේ ඇඩ්වාන්ස් දේවල් දුවල පුතාලට කියලා දෙන්න. හරිනේ පුතේ? right. දැන් මම කියමින් හිටියේ අපි ගත්තේ ස්කූල පොත කියන එකනේ. ඉන්න මම ඔබට මම ෆොන්ට් එකේ නම පෙන්වන්න. මේ බලන්න පුතේ. ඔබට ෆොන්ට් එකේ නම පේනවා. ස්කූල පොත. මේක වචනේ එහෙමයි තියෙන්නේ මේ ස්කූල පොත කියලා. හරි නේද? right. අපි සාමාන්‍ය විදිහට කියන ස්කෝල පොත කියලා. okay. එතකොට මෙන්න මේ ෆොන්ට් එක අපි ගත්තොත් අන්න අර ගැටලුවට මුහුණ පානවා. මෙතනින් පහළට ගිහිල්ලා වෙන සිංහල ෆොන්ට්ස් තෝරන්න අමාරුයි. හරි නේද? අතර වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම ඒකටත් ඔබට කෙටි ක්‍රමයක් කියන්න යන්නේ. අපි යමු පුතේ අන්තර්ජාලයට.
අන්තර්ජාලයට ගිහිල්ලා අපි සර්ච් කරනවා පුතේ. මම මේ මොහොතේ ඔබත් එක්ක සර්ච් කරනවා. මෙන්න මෙහෙම. Unicode to FM සමන්ත වගේ එකක් මේ තියෙන්නේ පුතේ. කැමති ෆොන්ට් එකක්. මම FM සමන්ත කියන ෆොන්ට් එක ගැනයි මම මේ කතා කරන්නේ. දැන් උත්සාහ කරන්නේ ඒ ෆොන්ට් එකට මාරු කරන්න මේ වචන ටික. මෙන්න මෙයාව බලන්න පුතේ. Unicode to FM සමන්ත මම මෙයාව ක්ලික් කරා. මේ තියෙන්නේ පුතේ. best real time sinhala Unicode to FM multi font convert තියෙනවා. FM වර්ගයේ ෆොන්ට් තමයි මෙතන කන්වර්ට් කරන්නේ. මේ තියෙන Unicode to FM. හරි. මෙන්න මම මේවා සිලෙක්ට් කරන පුතේ. හරි. මේවා සිලෙක්ට් කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. ඔබ මේකටම එන්න ඕනේ නැහැ. මේ සයිට් එක නැතත්, මේ වෙබ්සයිට් එක නැතත් මේ පහසුකම දෙන වෙබ්සයිට් අර කලින් මම ඔබට පෙන්නුව ලයිස්තුව ඇතුලේ පහළට ගොඩක් තියෙනවා. හරි. උදාහරණයක් වශයෙන් මෙන්න මෙතෙන්ට ඔබට පුළුවන් මෙන්න මේ ඉහළ තියෙන පුතේ Google Translate වල ආයිබෝන් කියන වචනේ සිලෙක්ට් කරලා මම කොපි කරගන්නවා. ඊට පස්සේ මේක ඇතුළට දානවා. paste කරනවා control V press කරලා. හරිද පුතේ? එතකොට බලන්න පහලින් මේ Unicode එක මෙන්න පුතේ FM font එක. මෙන්න මේ font එක සිලෙක්ට් කරලා හරි නේද? මම ආයෙ කරනවා මෙන්න මේ font එක මෙහෙම සිලෙක්ට් කරලා control C වලින් කොපි කරගන්නවා. ඊට පස්සේ මම මේ presentation එක ඇතුළට ගිහිල්ලා මේ වචනේ වෙනුවට පුතේ මට මේක මකන්න පුළුවන්. මකලා අලුත් එක ටයිප් කරන්නත් පුළුවන්. මකන්න නැතුව control V කියන එක මෙන්න මේ විදිහට මම මෙතන press කරලා keys ටික මෙයාව add කරනවා. දැන් බලන්න ආපු font එක මොකක්ද කියලා. මේ ඇවිල්ලා තියෙන පුතේ මේ බලන්න FM දෙරණ. මතකද ඉස්සෙල්ලා මම FM දෙරණට මාරු කරා. අන්න ඒ නිසා. හරිද පුතේ? බලමු මේක ඇතුලේ මම ක්ලික් කරලා මේ බලන්න මෙතන FM දෙරණ කියලා තියෙන්නේ. FM සමන්ත කියන එක මම ගන්නවා. අන්න භාග ටයිප් කරද්දිම ආව පුතේ FM සමන්ත කියලා. මම මෙහෙම තියදී enter කරනවා. මෙන්න FM සමන්ත. right. මේක bold වෙච්චම letter එකක් කොහොමත් අපිත් bold කරන නිසා මම මේක select කළා මේ bold එක අඩු කරලා පෙන්වන්න. මෙන්න මේ bold එක අයින් කරනවා. ඔබට පේනෝනේ? හරි. දැන් තේරුණාද පුතේ? හොඳයි. මම මේක තව ටිකක් ලොකු කරනවා. මම මෙයා select කරලා පුතේ මෙතනින් font size එක මෙන්න මෙතනින් font size එක මම පොඩ්ඩක් වැඩි කරනවා මේ විදිහට. හරි. පොඩ්ඩක් වැඩි වගේ මම 54කට වගේ තියෙනවා. welcome එහෙම නැත්නම් ආයුබෝවන් කියන වචන දෙක තමයි මෙතන තිබෙන welcome සහ ආයුබෝවන් කියන වචන දෙක මම ඔබට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ටයිප් කරන්න කියලා දුන්නා. දැන් ඔබට පොඩ්ඩක් සංකීර්ණ වගේ ඇති. මම මේක සරල කරලා දෙන්නම් චුටි දුවේ පුතේ. මොකක්ද මේ සිංහල ටයිප් කරන කෙටි ක්‍රමය? ඔබේ විෂය නිර්දේශය තුල ICT විෂය 4 ශ්‍රේණිය පාඩම් වල මෙහෙම උගන්වන්න කොටසක් නැහැ. නමුත් මගේ දරුවන්ට මේ සිංගල් ටයිපින් හුරු වෙනකන් විජේසකර යතුරු පූර්ව ලේඅවුට් එක නැත්නම් ටච් ටයිපින් හුරු වෙනකන් මම ඔබට පාවිච්චි කරන්න පහසු ක්‍රමයක් මේ කියා දෙමින් ඉන්නේ. ඔබට පාසලේදී ගෙදරදී වෙනත් ඕනම කාර්යයකදී පුතේ තරඟයකදී හරි ඔබට presentations හදන්න වෙනවා electronic presentations මේ PowerPoint හෝ Corel presentation software හරි මොකක් හරි පාවිච්චි කරලා. එතකොට ඔබට උදව් වෙනවා පුතේ මම මේ කියලා දෙන ක්‍රමේ මේක ඔබට අත්‍යවශ්‍යම තිබිය යුතු දැනුමක් නිසායි මම මේ කියලා දෙන්නේ. හොඳයි දුවේ පුතේ මම කියලා දුන්නේ මොකක්ද? ඔබට පුළුවන් Google Translate කියලා web browser එක search කරලා ඒක තුලට ගිහිල්ලා එහි voice type in වලින් type කරන්න. පැහැදිලිද? voice type in වලින් type කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක copy paste කරන්න පුළුවන්. control C වලින් copy කරගෙන අපේ slide එකේ directම control V වලින් paste කරන්න පුළුවන්. ඒතර පාවිච්චි වෙන්නේ ස්කෝල පොත කියන font එක. හරි. ඔබට ස්කෝල පොත font එක අරගෙන ලොකු වෙනස්කම් කරන්න වෙනත් fonts වල change කරන්න බැරි නිසා මම ඔබට පහසු ක්‍රමයක් කිව්වා. අර Google Translate වලින් voice වලින් type කරගෙන ඒ වචනේ ඔබ මෙන්න මේ ආකාරයට search කරලා අරගත්ත Unicode to FM බලන්න පුතේ මෙන්න මෙතන Unicode to FM convert pages තියෙනවා ඉන්ටර්නෙට් එකේ web pages. අන්නේ convert page එකට ගිහිල්ලා මෙහෙම convert කරගන්න. පැහැදිලිද දුවේ පුතේ? එතකොට ඔබට convert කරගත්ත මේ FM font එක නැත්නම් FM font එකෙන් තියෙන මේ වචනේ අරගෙන ඔබ presentation එක තුලට paste කරගන්න control V වලින්
අන්න ඊට පස්සේ ඔබට ඕන ෆොන්ට් එකකට මේක මාරු කරන්න පුළුවන්. අපි බලමු. ඔබ දැක්ක මේක මාරු වෙනවා FM දෙරණ කියන එකට. අපි තව මාරු කරලා බලමු පහළට ගිහිල්ලා පුතේ. මම තරමක් ඉක්මනට අරන් යනවා බලන්න පුතේ. මෙන්න මේ ෆොන්ට් එකට මාරු වුණා. මේ බලන්න පුතේ. එකින් එක ෆොන්ට් අතර ගමන් කරනකොට වෙනස්කම ඔබට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මේක වෙනස් වෙනවා කියන එකනේ. ස්කෝල පොත ෆොන්ට් එක යූස් කරද්දී මෙහෙම වෙනස් කරන්න බෑ දුවේ පුතේ. හොඳයි. හරි. එහෙනම් අපි යමු පුතේ. ඔබට ඒක තේරුණා. මම මෙතන FM සමන්ත ෆොන්ට් එකම තියෙනවා පුතේ. ඔබට මේක හොඳින් තේරෙනවා. ඒක ස්ලයිඩ් එකක් හැදුවා. පළවෙනි ස්ලයිඩ් එක සිංහලත් පාවිච්චි කරලා හැදුවා. අපි යමු දෙවෙනි ස්ලයිඩ් එකට. මෙන්න මම එහෙනම් ස්ලයිඩ් එක ගන්න යනවා. මොකද්ද පුතේ කෙටි ක්‍රමය? Control M. හරි. එහෙනම් අපි Control M ප්‍රෙස් කරාම මෙන්න පුතේ අලුත් ස්ලයිඩ් එකක් ආව. ස්ලයිඩ් 2 මෙන්න ස්ලයිඩ් 1 එක වම් පැත්තෙන් ඔයාලට පේන්න තියෙනවා. මම ස්ලයිඩ් 2 එකට එනවා. මට ඕන ලේඅවුට් එක මේක නෙමෙයි පුතේ. මට මෙතන ඕන හිතන්න ටයිප් කරනවා you are welcome කියලා ඉංග්‍රීසි වැකිය සහ ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා කියන සිංහල වැකිය අවශ්‍යයි. හරි නේද? ඒ නිසා මට කලින් ස්ලයිඩ් එක හා සමාන ලේඅවුට් එකක් ඕන. මම මෙයාව සිලෙක්ට් කරලා තියෙද්දි කාවද පුතේ මේ දෙවෙනි ස්ලයිඩ් එකනේ මට වෙනස්කම කරන්න ඕන. දැන් මේ සිලෙක්ට්ලා තියෙන රතු පාටින් දෙවෙනි ස්ලයිඩ් එක. ඒ තියෙද්දි මම යනවා පුතේ මෙන්න මෙතන ස්ලයිඩ් ලේඅවුට් වලට. හරි. මෙයාව ක්ලික් කරනවා. මම මෙතනින් ගන්න පුතේ මෙහෙම ටයිටල් ස්ලයිඩ් කියන පළවෙනි ෆෝමැට් එක. ඒක තමයි මට අවශ්‍ය එක. පේලි දෙකට ටයිප් කරන්න. බලන්න පුතේ. රයිට්. මෙන්න ආවා. මං ඉහලින් දානවා ඉංග්‍රීසියෙන් පහලින් දානවා සිංහලෙන්. හරි. ඉහලින් මං ටයිප් කරනවා පුතේ you all are warmly කියලා වචනකුත් මං ඇඩ් කරනවා warmly welcome. exclamation mark එකක් දානවා. you all are warmly welcome කියලා දැම්මා. හරිද? ඊට පස්සේ මට ඕන සිංහලෙන් මේක ටයිප් කරන්න පුතේ ඔබ සැම උණුසුම් ලෙස පිළිගනු ලබනවා කියන්නේ. මම යනවා පුතේ voice translate වෙත. මෙන්න Google Translate වල මෙයාව කට් කරලා පටන් ගන්නත් පුළුවන්. කෙලින්ම mic එක ක්ලික් කරලා පටන් ගන්නත් පුළුවන්. අපි මොකද ටයිප් කරන්න යන්නේ පුතේ? ඔබ සැම උණුසුම් ලෙස පිළිගන්නවා කියලා. ඔබ සැම උණුසුම් ලෙස පිළිගන්නවා. එහෙම නැත්නම් පිළිගන්නමු කියලා දැම්මත් කමක් නැහැ. දැන් මම මෙයාව සිලෙක්ට් කරනවා පුතේ. Control C key stroke එක දෙනවා. Unicode to FM කියන මම මේ ඕපන් කරගත්ත ටැබ් එකට යනවා. එතෙන්ට ගිහිල්ලා මම මේ තියෙන වචනේ ක්ලියර් කරලා මේක ඇතුලේ ක්ලික් කරනවා. ක්ලික් කරලා මම Control V කියන key combination එක ප්‍රෙස් කරාම පුතේ මේ Unicode වචන ටික FM සමාන්ත වචන වලට කන්වර්ට් වෙනවා. මට අවශ්‍යයි පුතේ මෙතන exclamation mark එකක්. නේද? හරි. මම ඒකත් ගන්නම්. හරි. එතකොට ඒක පල්ලෙහෙන් ඇඩ් වුණා. දැන් මම මේක සිලෙක්ට් කරලා Control C දැන් යනවා පුතේ PowerPoint presentation එකට ගිහිල්ලා මෙන්න දෙවෙනි ස්ලයිඩ් එකේ පහලින් දානවා. මොකද වුනේ? නිකම් ඉංග්‍රීසි අකුරු වගේ යන්නේ. කලබල වෙන්න එපා මෙහෙම ආව. මේක සිලෙක්ට් කරන්න. ඔබට අවශ්‍ය සිංහල ෆොන්ට් එක මෙතනින් තෝරන්න. කිසි ගැටලුවක් නැහැ. මේ ෆොන්ට් එක මෙන්න මේ FM දෙරණ කියන ෆොන්ට් එක කැමති එකක්. අපි ඒව තෝරගමු. හරි. එයාව තෝරගෙන ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරනවා මම. මෙන්න මෙතනින් ක්ලික් කරලා පුතේ. හරි. 48කට ඊට පස්සේ මම මෙයාව බෝල්ඩ් කරනවා. මැරූන් කලර් එක ඇඩ් කරනවා. හරි. ඔබ සැම උණුසුම් ලෙස පිළිගන්නවා කියලා. මේකම ඉංග්‍රීසියෙන් මට අවශ්‍යයි. මම මේක සිලෙක්ට් කරනවා. මං 60 කියන සයිස් එක අඩු කරනවා පුතේ. 48කට. ඔබට මම තව දෙයක් කියලා දෙනවා. බලන්න දුවේ පුතේ මෙතන සිංහල ෆොන්ට් එකේ සයිස් එකත් 48, ඉංග්‍රීසි ෆොන්ට් එකේ සයිස් එකත් 48. නමුත් එහි ප්‍රමාණයන් වල වෙනසක් තිබෙනවා. අකුරු වර්ග දෙකේ සිංහල ඉංග්‍රීසි අකුරු වර්ග දෙකේ උස පවා වෙනසක් තියෙනවා.
ඒ නිසා ඔබ ඒ ගැන අවධානයක් යොමු කරන්න මේ sizes තෝරද්දි පුතේ. හරි. මම මේක bold කරනවා. shadow එකකුත් දානවා. ඊට පස්සේ අපි මෙයාගේ color එක වෙනස් කරමු. මෙන්න මේ color එක. right මෙන්න පුතේ අපි slides දෙකක් හැදුවා. මට අවශ්‍ය උනේ කියලා දෙන්න කොහොමද සිංහල ටයිපින් පහසුවෙන් කරගන්න කියලා ඔන්න මම එක ක්‍රමයක් කිව්වා. මොකද පුතේ Google Translate සේවාව Google සේවාව පාවිච්චි කරලා voice typing කරලා copy paste කරගන්න පුළුවන්. අවශ්‍ය නම් ස්කෝල පොතෙන් තමයි මේක ටයිප් වෙන්නේ. අන්න ඒක අතරමැදි වෙනත් ෆොන්ට් එකකට කන්වර්ට් කරලා පරිවර්තනය කරලා ඒක අපිට පුළුවන් යූස් කරන්න ප්‍රසන්ටේෂන් එක ඇතුලේ. හරි නේද? හොඳයි. දැන් ඊළඟ වැදගත් වැඩේ. මම ඔබට එක ක්‍රමයක් කියලා දුන්නා. මම කිව්වා තව ක්‍රමයක් කියලා දෙනවා කියලා. හොඳයි. අපි නම් යමු දෙවෙනි ක්‍රමයට. මෙතෙන්දී මම මෙන්න පුතේ බ්‍රවුසර් එකට එනවා. ඊට පස්සේ මම අලුත් ටැබ් එකක් විවෘත කරගෙන මං ටයිප් කරනවා මෙතන පුතේ බලන්න මොකක්ද කියලා. real time Unicode converter. මට මේ ටික තමයි ඕන. හරි. මේ බලන්න පුතේ මට අවශ්‍ය මෙන්න මේක. මොකද්ද? real time Unicode converter කියලා. හරි. එම මොහොතේම Unicode converter කරන HTML page එකක් මේක. ඔබ නිකමට එහෙම මතක තබා ගන්න වෙබ් page එකක් කියලා. හරි. මං මෙයාව මෙහෙම ක්ලික් කරනවා පුතේ. ලයිස්තුවක් එනවා. මම මෙතෙන්දී ගන්නවා පුතේ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙනවා වෙනම පරිගණක පාසල කියලා අධ්‍යයනශාලාවක්. අන්න ඔවුන්ගේ විසින් නිර්මාණය කළ ලද මේ වෙබ් පිටුව තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන පුතේ දෙවෙනිට Unicode Converter UCSC University of Colombo. මෙන්න මේ page එක ඇතුළට ගිහිල්ලා අපට පුළුවන් සාමාන්‍ය විවරයෙන් කියන්නේ චුඩු පුතේට සිංග්ලිෂ් ටයිප් කරනවා කියලා. මේ මිතන්න මම මෙතන ටයිප් කරනවා පොඩ්ඩක් විශාලනය කරගෙන මම අපට පේනෝනේ මම ස්පේස් එකක් තියලා ගෙදර මොන බලන්න දයන්ෙන් DHA හරිනේ වා කරන්න ඕන තව යකුර ටයිප් කරලා ෆුල් ස්ටොප්. හරි. ඔබට දැන් තේරෙනවා මෙන්න මේක. හරි නේද පුතේ? මම ගෙදර යනවා මෙන්න මේ ටික අපට සිංහලෙන් ටයිප් කරගන්න පුළුවන් වුණා. පැහැදිලි නේද පුතේ? හරි. එතකොට මේක මෙහෙම කොපි කරගෙන මම සිලෙක්ට් කරලා Control C කොපි කරා. ඊට පස්සේ මට පුළුවන් අපේ PowerPoint presentation එක ඇතුළට ගිහිල්ලා ඔබට මම අලුත් ස්ලයිඩ් එකක් ගන්නවා Control M වලින්. එහි මෙන්න මේ කොටස එක මම දැනට නිකන් ඔබට මේක paste කරලා පෙන්නනවා. පැහැදිලි නේද? පුතේ මේ ඉන්නේ ෆොන්ට් එක මොකද්ද? බලන්න ෆොන්ට් වර්ගය. ඔබට හොඳට දැන් තේරෙනවා මේක. ස්කෝල පොත කියන ෆොන්ට් එක. හරි. මේ ඔක්කොම වැඩ කරන්නේ ස්කෝල පොත ෆොන්ට් එකට. හරි නේ පුතේ? මේකත් මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ සහිතව මම පාවිච්චි කරේ. දැන් මේ පාවිච්චි කරන්න මේක ටයිප් කරන්න කොහොමද අපි දැනගන්නේ? දැන් මම දන්නවා. ගෙදර යනවා කියවම අගට ඒ දෙකක් එනවා අදින්න. නේද? ශබ්දය ඇදෙන්න ඕන. මේක බලා ගන්න ක්‍රමයක් තියෙනවා. බලන්න පුතේ ස්ක්‍රීන් එක දිහා. show transliteration scheme කියලා මෙතන එකක් තියෙනවා. මෙයා මත ක්ලික් කරාම බලන්න පුතේ පහළට මේවා ටයිප් කරන ක්‍රම තියෙනවා. මේ තියෙන්නේ පුතේ. ඔබට හොඳට තේරෙනවා. මෙන්න මේ ලෙටර් එක ගැන පාවිච්චි කරන ලෙටර් එකත් එක්ක RU. දැන් මේ උදාහරණ KRU ගැහුවොත් මෙන්න මේ සවුන්ඩ් එක එන්නේ. බලන්න මෛත්‍රී වගේ වචනයක එන්න ඕන M අකුරයි කැපිටල් I අකුරයි මෙතන ආවම ඉස්සරහට කොම්බු දෙක එනවා. ඒ වගේ විවිධ ශබ්ද මෙන්න මේ අකුරු ටයිප් කරන්න කැපිටල් GN මෙතන කැපිටල් KN මේක Q ලු කියන එක කැපිටල් L එකයි U අකුරයි මේ ලු අකුර. හරි. එහෙනම් මෙතනින් බලා ගන්න පුළුවන් අවශ්‍ය ඔබට අවශ්‍ය වෙන ඕනෑම අකුරක් නිවැරදිව ටයිප් කරන්න කොහොමද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. height transliteration scheme එක height කරන්නලු. හරි. මෙන්න height කරා. එතකොට මම ගෙදර යනවා කියන එක මෙන්න ටයිප් කරගත්ත. අවශ්‍ය දෙයක් මේ show transliteration scheme එකෙන් ගන්න පුළුවන්. හරි නේද? right. ඊළඟට දැන් මෙයාව
ඔබට පුළුවන් මෙහෙම කොපි කරලා PowerPoint presentation එකට දාන්න. හරිනේ දුවේ පුතේ? ඒක ඔබට තේරුණා. ෆොන්ට් එක චේන්ජ් කරගන්න ගැටලුවක් එනවා ආපහු. ඔව්. අන්න ඒකද කරන්න තියෙන්නේ. හොඳම දේ මොකද්ද? ඔබට පුළුවන් මේ කොපි කරගන්න මේ වැකි control C වලින් මම ආයෙ කොපි කරගන්නවා සිලෙක්ට් කරලා control C Unicode to FM එකකට වගේ ගිහිල්ලා ඒ වගේ කැමති එකට ගිහිල්ලා මම මෙන්න මේ වෙන්ටකල් ළඟ පිළිටෙනවා. මම ගෙදර යනවා කියන වචනේ ගත්තා. එතකොට මට මේ දෙවෙනි වාක්‍ය මෙහෙම control C සිලෙක්ට් කරගෙන කොපි කරගෙන මට පුළුවන් PowerPoint presentation එක ඇතුළට මම මෙහෙන් ටයිප් කරනවා බලන්න පුතේ. දැන් දන්න ඔබ ප්‍රශ්නේ මොකද්ද? ෆොන්ට් එක සිලෙක්ට් කරන්න බය නැතුව. මෙහෙම ආවට කමක් නැහැ. සිලෙක්ට් කරා ෆොන්ට් එක අපට අවශ්‍ය ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න. හරි. මම ගන්නවා මේ FM දෙරණ කියන ෆොන්ට් එක. පැහැදිලි නේද දරුවනේ? ඔන්න මම ඔබට සිංගල් ටයිපින් කියලා දුන්නා. තව එකක් මට කියලා දෙන්න තියෙනවා. මම කියවනේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් නැතුවත් මේ ටයිප් කරන ක්‍රමේ ඔබට පාවිච්චි කරන්න පුළුවන් කියලා. වොයිස් ටයිපින් නම් බෑ පුතේ. වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මේ රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් කියන වෙබ් පේජ් එක මම ඒක රීසෙට් කරනවා පුතේ. හරි. ඔක්කොම වචන ටික අයින් වෙනවා. මේ වෙබ් පේජ් එක ඔබේ පරිගණකේ සේව් කරගන්න. අන්න ඊට පස්සේ ඔබට පුළුවන් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් නැති වෙලාවකුණත් මේ HTML පේජ් එක හරහා ඔබට පුළුවන් සිංගල් ටයිපින් කරන්න. මම කරලා පෙන්නන්නම්. මම මේක සේව් කරනවා පුතේ. ලේසිම ක්‍රමය මතක තබා ගන්න control S සේව් කරන්න එහෙමනේ. මෙන්න මම control S right. control S කියන එක මම මේ විදිහට පුතේ ප්‍රෙස් කරාම හොඳයි. මම මේක ඩෙස්ක්ටොප් එකේ තමයි සේව් කරන්නේ. මේ බලන්න පුතේ මෙතන ඩෙස්ක්ටොප් කියලා තියෙනවා. මෙතනක් තියෙනවා ඒ වගේ ඩෙස්ක්ටොප් කියලා. ඩෙස්ක්ටොප් එකේ රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් කියන මෙන්න මේ නමින්ම මම මේක සේව් කරනවා. හරිද පුතේ? බලන්න. මම සේව් ක්ලික් කරනවා. හරි. එයා සේව් වුණා. සේව් වුණාද කියලා බලන්න මම මෙයාව මිනිමයිස් කරනවා පුතේ මෙතනින්. හරි. PowerPoint presentation එක PowerPoint කියන software එක මිනිමයිස් කරනවා. මෙන්න තියෙනවා පුතේ රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් කියලා. මෙතන පෙන්නන මේ අයිකෝන් එක මොකක්ද? මේ අයිකෝන් එක තමයි පුතේ දැනට අපේ පරිගණකයේ ඩිෆෝල්ට් පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක. මම Chrome use කරාට දැනට ඔබට මේක කියලා දෙන්න. මේ පරිගණකයේ දැනට ඩිෆෝල්ට් තියෙන්නේ Microsoft Edge කියන මෘදුකාංගය. වෙබ් බ්‍රවුසර් එක. හරි නේද පුතේ? සම්මත එක. ඩිෆෝල්ට් එක. හරිනේ? එතකොට මෙයා මත ඩබල් ක්ලික් කරන්න. දැන් බලන්න පුතේ ඔබට තේරෙවි ඔබට අන්තර්ජාල සම්බන්ධතාවය නැති වුණත් මේ විදිහට ඕපන් වෙනවා පුතේ HTML page එක. මෙතන ටයිප් කරන්න පුළුවන්. එයා මට උදව් කළා. පැහැදිලි නේ පුතේ? ඔන්න ඔබට අන්තර්ජාල සම්බන්ධතාවය නැතුවත් සිංහල ටයිප් කරන ක්‍රමය මම කිව්වා මේක දෙමළ භාෂාවෙන් ටයිප් කරනත් ඇඩ් කරගන්න පුළුවන්. හරි එහෙනම් දුවේ පුතේ මම මෙන්න ඔබට Microsoft PowerPoint මෘදුකාංගය භාවිතයෙන් විද්‍යුත් සමර්පණ නිර්මාණය කරද්දී ඒ සඳහා සිංහල භාෂාව කොහොමද පාවිච්චි කරන්න කියන එකයි මේ කියලා දෙන උත්සාහ කරේ. ඔබේ විෂය නිර්දේශය තුළ පැහැදිලිව දක්වලා නැහැ. එහෙම එකක් ඔබට උගන්වන්න කියලා නැහැ. නමුත් ඔබට ඉතා පහසුවෙන් ඔබේ PowerPoint presentation හදන්න ගියාම electronic presentation හදන්න ගියාම මේක උදව් වෙනවා. මේක අවශ්‍ය වෙනවා. නිසා හොඳ උදව්වක් වේ පුතේ. මේක හොඳට ප්‍රැක්ටිස් කරලා මතක තබා ගන්න. හරි. අනික් කාරණේ තමයි මම මේක ක්ලෝස් කරන්න පුතේ ස්ක්‍රීන් එකට එන්න. මෙතන මේ නිර්මාණය වෙච්ච රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් කියන software එක ඔයලාට මකන්න එපා. අයිකන් එක මකන්න එපා. එතනින් තමයි ඔබ access වෙන්නේ. හරි නේද? right. එහෙනම් දුවේ පුතේ ඔබට පුළුවන් එමගින් අන්තර්ජාලය නොමැතිව වුවත් සිංහලෙන් අතට අපි කියනවා සිංග්ලිෂ් කියලානේ. එහෙම ටයිප් කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ දැන් ඔබට තේරෙනවා සිංහල ටයිපින් කොහොමද කරන්න කියලා. ඇත්තටම සිංහල ටෙක්ස්ට් හැන්ඩල් කරන්න කොහොමද කියලා ඔබට තේරෙනවා. PowerPoint මෘදුකාංගයේ භාවිතයෙන් විද්‍යුත් සමර්පණයක් නිර්මාණය කරද්දී. දැන් ඒ ගැන ඔබට හොඳ වැටහීමක් තිබෙනවා. එන්න පුතේ ස්ක්‍රීන් එකට මම මෙන්න මේ ස්ලයිඩ් එක මකනවා. මෙයා සිලෙක්ට්ලා තියෙන්නේ. ඔබ දන්නවා delete බටන් එක ප්‍රෙස් කරාම හරි. ඔබ දැක්කා මෙන්න ස්ලයිඩ් එක මැකුණා. හරි. දැන් අපි වෙන්න පුතේ තාම මේ බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් වෙනස් කරලා නැහැ. ස්ලයිඩ් දෙකක ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. මම පොඩ්ඩක් මෙයාව රන් කරනවා පුතේ.
මෙන්න මේ පහළ තිබෙන ඔබට පේනවා මෙන්න මෙතන පහළ තිබෙන මෙන්න මේ ස්ලයිඩ් ෂෝ අයිකන් එක ක්ලික් කරලා. හරි. ඔබට පේනවා පුතේ ස්ක්‍රීන් එක පුරාවට බලන්න. මම මේ ස්මාර්ට් බෝඩ් එක අරගෙන තියෙනවා පුතේ. ස්මාර්ට් බෝඩ් එකේ ස්ක්‍රීන් එක පුරාවටම මේ මම හදපු ස්ලයිඩ් එක විහිදෙනවා. මගේ පරිගණකය ගත්තත් පරිගණකයේ ස්ක්‍රීන් එක පුරාවටමත් මේ ස්ලයිඩ් එක විහිදෙනවා. තර ඔබ ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කළා මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කළා ඔබ තිරයකට ලොකුට මේක ප්‍රොජෙක්ට් කරොත් ප්‍රක්ෂේපණය කළොත් ලොකුවට ඔබ ගත්තොත් බිත්තියකට ලොකු තිරයකට ඒත් ඒ සම්පූර්ණ ප්‍රමාණයම ෆිල් වෙන ආකාරයට තමයි පුතේ මේ ස්ලයිඩ් එක ඕපන් වෙන්නේ මේ වගේම. පැහැදිලිනේ? හොඳයි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට ඇරෝ කී එක තියෙනවා පුතේ කීබෝඩ් එකේ. එයා ප්‍රෙස් කරාම ලේසි නැත්නම් ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න එහෙමත් පුළුවන්. හරි. බලන්න ඊළඟ එක you all are warmly welcome කියලා දෙනවා. ඔබ සැම උණුසුම් ලෙස පිළිගන්නවා කියලා. මේකත් එහෙම තමයි. මේ තමයි පුතේ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එක. දැන් තේරුණාද? මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකේ ඕපන් කරගෙන තමයි ඔබ ඇවිල්ලා ඔබ ප්‍රසන්ටේෂන් එක කරන්නේ. ඔබේ ඔඩියන්ස් එක එහෙම නැත්නම් දුවේ පුතේ ඔයාලා ප්‍රසන්ටේෂන් එක කරනකොට ඒක අහන් ඉන්න පිරිසට අනුව තමයි ඔබ පාවිච්චි කරන භාෂාව තීරණය කරන්න ඕන. සම්පූර්ණ සිංහලෙන් මේ වැඩේ නිර්මාණය කරන්න පුළුවන් PowerPoint ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරන්න පුළුවන් සම්පූර්ණ ඉංග්‍රීසියෙන් ඕනම භාෂාවකින් නිර්මාණය කරන්න පුළුවන්. මේ විදිහට භාෂාවන් දෙකක් හෝ තුනක් කවලම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් ලස්සනට ඔබේ ප්‍රසන්ටේෂන් එක නැත්නම් සමර්පණය ඉදිරිපත් කිරීම කරන්න. හොඳයි. එහෙනම් පුතේ මම පොඩ්ඩක් මෙතනින් අයින් වෙනවා. කොහොමද මේ ස්ලයිඩ් ෂෝ එක දුවද්දී මතක තියාගන්න. මෙම ස්ලයිඩ් ෂෝ එක රන් වෙනවා දැන්. අපි මේක දුවනවා කියන්නේ රන් වෙනවා. හරිද පුතේ? දැන් මට ආපස්සට ස්ලයිඩ් එකට එන්න පුළුවන් left arrow key එකෙන්. මේ ආවේ. හරි නේද පුතේ? right. ඒ වගේ බලන්න මේ ස්ක්‍රීන් එකේ පේන්න තියෙනවා පුතේ. ආපස්සට ඇවිල්ලා කලින් එකට එන්නත් පුළුවන්, ඉස්සරහට යන්නත් පුළුවන්. මට මේකෙන් අයින් වෙන්නේ කොහොමද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් escape button එක ඔබන්න. ඊළඟ එක තමයි ඔබට පුළුවන් අවසාන මේ content එක තියෙන ස්ලයිඩ් එකේ ඉන්න ගමන් තවත් ඉස්සරහට යන්න. මෙන්න මේ විදිහට පුතේ මොකද වෙන්නේ? කළු ස්ක්‍රීන් එකට එනවා. හරි නේද? තව සැරයක් right arrow key එක press කරාම ඔබ ස්ලයිඩ් ෂෝ එකෙන් අයින් වෙනවා. හරි නේද? අපි තව සැරයක් එතෙන්ට යමු. මෙන්න පුතේ මම මේ පහළ බටන් එක press කරනවා. හරි. තේරුණානේ? welcome ආයිබෝන් කියලා අපි හදපු පළවෙනිම ස්ලයිඩ් එක. මීට අමතරව පහසු ක්‍රමයක් තියෙන ඕනම වෙලාවක ස්ලයිඩ් ෂෝ එක මේ වගේ රන් වෙන ස්ලයිඩ් ෂෝ එකක් නවත්තන්න කීබෝඩ් එකේ වම් ඉහළ කෙළවරේ තියෙන escape button එක press කරන්න. ඔබට පේනවා මේ හරි නේද? මගේ ස්ක්‍රීන් එකේ ඔබට පේනවා මේ විදිහට අපිට පුළුවන් පුතේ ස්ලයිඩ් ෂෝ එකක් රන් වෙන එක අතරමඟ නවත්තලා දාන්න. තේරුණා නේද? හොඳයි. මේ සිංහල භාෂාව පාවිච්චි කරලා ඔබේ විද්‍යුත් සමර්පණය නිර්මාණය කරගැනීමේ අවසන් කොටසට මම මේ ගමන් කරමින් ඉන්නේ පුතේ. මම අවසාන වශයෙන් ඔබට තව එක ස්ලයිඩ් එකක් එකතු කරනවා පුතේ. Control M press කරලා මම මෙතෙන්ට ගන්නවා වෙනත් layout එකක්. මෙන්න මේ title only කියන layout එක. හරි. ඒකල මම මෙයාව පුතේ මැදින් තියනවා ගෙනල්ලා මෙහෙම වෙනස් කරන්න පුළුවන් නේ. හොඳයි. ඊට පස්සේ ටයිප් වෙන්නේ වම් පැත්තට බර වෙන්න මේ. මේක මට මැදට ගන්න පුළුවන් මෙන්න මෙතනින්. right මම ක්ලික් කරනවා. මේ මැදට ගන්න පුළුවන්. මෙතන මේ tool එකෙන් ඔබට පුළුවන් දකුණට ගන්න. right මේක left alignment, මේක center alignment එක, මේක right alignment එක, මේක justify alignment එක. හරි නේද පුතේ? right. මම center කරගන්නවා. මම මෙතන ටයිප් කරනවා පුතේ thanks කියලා. enter කරනවා. දැන් මම මෙතන ටයිප් කරනවා පුතේ ස්තුතියි කියලා සිංහලෙන්. අපි යමු browser එකට. මම මෙතන සිංග්ලිෂ් වලින් ටයිප් කරනවා ස්තුතියි මෙතන copy button එක click කරන්නත් පුළුවන්. නැත්නම් select කරලා control C. හරි නේද? ඒක තමයි පාවිච්චි කරන හොඳම දේ. හරි control C.
ඊට පස්සේ PowerPoint presentation එකට ඇවිල්ලා පුතේ මෙන්න මෙතන ඔබට පුළුවන් control V කියලා මෙහෙම මේක copy paste කරන්න. හරිද? මේ අතර පරතරය පොඩ්ඩක් ඕන නිසා මම thanks ගාව මෙන්න මෙහෙම අගට click කරලා enter කරලා පොඩි පරතරයක් හදනවා. මම ස්තුතියි කියන වචනේ select කරලා bold කරලා maroon color එක දානවා. අපි බලමු. ඔව් මෙන්න මේ dark maroon color එක දාමු පුතේ. thanks කියන වචනේ select කරලා bold කරලා මේ shadow එක දාලා මම මේකට දානවා red කියන color එක. මෙතනට අපි exclamation mark එකක් add කරගමු. font size එක පොඩක් වැඩි කරගමු. ඔන්න slide 3ක presentation එකක් හැදුවා. slides 3යි. හරිද පුතේ? run කරලා බලමු. run කරන්න තව ක්‍රමයක් තියෙනවා පුතේ. keyboard එකේ F5 කියන function key එක ඔබ press කරන්න. මොකද keyboard එකේ F5 කියන function key එක. මෙන්න මං F5 කියන function key එක press කරනවා පුතේ. ඔබට පේන්න තියෙනවා පුතේ බලන්න. මෙන්න අපේ සම්පූර්ණම screen එක පුරාවට PowerPoint show එක විවෘත වුණා. මම දකුණට යනවා. මේ දෙවෙනි එක දකුණට යනවා. මෙන්න අවසාන slide එක thanks කියන එක. හොඳයි චුටි දුවේ පුතේ. ඔයාලට තේරුණා මම දැන් කොහොමද පුතේ මේ PowerPoint presentation එක සම්පූර්ණ screen එක පුරාම run වෙනවා. මේක කොහොමද අයින් කරන්නේ? හරි. ඔබ හරියටම හරි. මොකද පුතේ keyboard එකේ වම් ඉහළ කෙළවර තියෙන escape කියලා button එකක් ඒක press කරන්න. හරිද? escape වෙනවා මේ එම කොටස. හොඳයි දුවේ පුතේ. එහෙනම් දැන් ඔබ දන්නවා සිංහල handle කරලා කොහොමද මේක කරගන්නේ කියලා. අන්තර්ජාලය පාවිච්චි කරලා voice recording කරගන්න පුළුවන් Google Translate වලින්. හරි නේද පුතේ? ඊට අමතරව අපිට පුළුවන් අර මම පෙන්නුවා වගේ UCC වගේ වෙබ් පේජ් එකක් පාවිච්චි කරලා අන්තර්ජාලයේ ඉන්න ගමන් මේ සේවාව ලබා ගන්න පුළුවන් ඉංග්‍රීසි ක්‍රමයට. එහෙම නැත්නම් අපේ අන්තර්ජාල පහසුකම් හැමතරම නැත්නම් හැම විටම නැත්නම් අපේ පරිගණකයට අපි සේව් කරගන්නවා ඩවුන්ලෝඩ් කරගන්නවා පේජ් එක. ඒ පහසුකම දීලා තියෙන පේජ් එක. අන්න ඊට පස්සේ එයා හරහා අපිට ටයිප් කරන්න පුළුවන් අපිට සිංග්ලිෂ් ක්‍රමයට ටයිප් කරන්න පුළුවන් පුතේ අන්තර්ජාල සම්බන්ධතාවයේ නොමැතිව. පැහැදිලි නේද? හරි. එන්න පුතේ ස්ක්‍රීන් එකට. එහෙනම් දුවේ පුතේ අපි අපේ වැඩේ කරා පුතේ කොහොමද සිංහල පාවිච්චි කරන්න කියලා. ඔබ මේක හොඳට ප්‍රැක්ටිස් කරගන්න දුවේ පුතේ. එතකොට ඔබට දිගටම මේක හොඳට පාවිච්චි කරගෙන යන්න පුළුවන්. හුරුව තමයි අවශ්‍ය වෙන්නේ පුතේ. එතකොට තරමක් වේගෙන් වැඩ කරන්න පුළුවන්. ඇයි මං එහෙම කිව්වේ හුරුව තමයි අවශ්‍ය කියලා. එක්වරම ඔබට හිතෙයි මේක ටිකක් පියවර කිහිපයකට යන්න ඕන. එතනින් කොපි කරගන්න ඕන. වචනෙන් වචනේ කොපි කරගන්න වෙනවා. සමහරට වාක්‍ය පෙළ වශයෙන් ටයිප් කරලා කොපි කරගන්න වෙනවා. මේක ටිකක් කරදරයක් වගේ දැනේ. හැබැයි අපේ අතේ හුරුව තිබෙනවා නම් වේගෙන් කරන්න පුළුවන්. තේරුණාද පුතේ? අපි එන්න පුතේ ස්ක්‍රීන් එකට අපි මේ Unicode converter එකට real time Unicode converter එකෙන් අපි පාවිච්චි කරද්දී වුණත් මම මෙතන reset click කළා මේක අයින් කරන්න පුතේ. හරි. මේක පාවිච්චි කරත් Google voice translate වල පාවිච්චි කරත් හරි නේද? සමහරවිට මතයා ගන්න voice translation වල අපේ වචන හරියට උච්චාරණය වුනේ නැත්නම් මෙතන වෙනත් වචන තමයි ටයිප් වෙන්නේ. එතකොට ඔබ දිගම වාක්‍යයක් ටයිප් කරලා අවසානයේ බලනකොට එක වචනයක් වැරදිලා නම් ඔබ ඒ වැකියෙන් අරගන්න ඒ වචනේ විතරක් ඔබට පුළුවන් වෙනස් කරන්න. හරි නේද? ඒ සඳහා ඔබට තව ටෙක්නික් ඔබට වැඩ කරද්දී හමු වෙයි. අපේ පාඩම PowerPoint ඒ නිසා මම මෙතනින් එහාට මේ කොටස අරගෙන යන්නේ නැහැ. දුල පුතාලට හුරුවක් විතරයි මට දෙන්න අවශ්‍ය උනේ. මම මේ පැහැදිලි කිරීමක් කරනවා ගයිඩ්ලයින් එකක් විදිහට පුතේ. එතකොට මෙහි ඔබට පුළුවන් අවශ්‍ය දේ voice වලින් හෝ නැත්නම් type කරලා මේ පැත්තට අවශ්‍ය නම් වෙනත් භාෂාවක් දාගෙන ගන්නත් පුළුවන්. මම ඔබට කිව්වේ සිංහල type කරන විදිය voice typing වලින් සිංහලෙන් අරගෙන රුචිවම PowerPoint presentation එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් මේ වගේ අතරමැදි font වලට change කරන page එකට ගිහිල්ලා මෙහෙම change කරගන්නත් පුළුවන්. මම ඔබට කොහොමද විද්‍යුත් සමර්පණයක් තුළ සිංහල භාෂාව පාවිච්චි කරන්නේ කියන එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ අවසන්. එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔබට මේක හරි වටිනවා මහා අවස්ථාවක්. ඔබ මේක පුහුණු වෙන්න පුහුණුලා ඔබ දිගටම ඔබේ කාර්යය සඳහා මේක යොදා ගන්න. පුතේ මතක තබා ගන්න මේ සිංහල භාවිතය අපට ප්‍රසන්ටේෂන් හදන්න විතරක් නෙවෙයි ලෝකෙ තියෙන බොහෝ මෘදුකාංග
ටෙක්ස්ට් එක වැඩ කරන මෘදුකාංග එක පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? හොඳයි. එහෙනම් අපි ඊළඟ පාඩම් කොටසෙන් හමුවෙමු අපේ මේ PowerPoint කියන මෘදුකාංගයේ තවත් ක්‍රියාකාරකම් මොනවද අපට ඉගෙන ගන්න තියෙන කියලා බලන්න.